අද 2020 ඔක්තෝබර් 21 බදාදා සිරස්තල අද රාත්‍රියේ 10 සිට ලබන සඳුදා උදැසන 5 තෙක් ගම්පහ දිස්ත්‍රික්කයේටම නිරෝධායන ඇඳින නීතිය. කුමන හෝ මාර්ගයක් කරා වාහනයක් ගමන් කරනවා නම් ඒ වාහනය එම ප්‍රදේශයේ නැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොවිඩ් නිසා පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය සහ පිටකොටුව මැනින් වෙළඳ පොළත් වැසේ. විපක්ෂයේ විරෝධතා මැද විශ්ව විවාදය ඇරඹේ. මන්ත්‍රීවරු බිලී දෑමක් ගැන විමල් සහ කැටගොඩ අතර මැතිසභයෙන් පිට ගැටුමක්. රිමාන්ඩ් බහරේ සිටින රිෂාඩ් විස්සේ ඡන්ද විමසුමට හෙට පාර්ලිමේන්තුවට. කතානායක බන්ධනාගාරයට සහ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙයි. මදුෂ්ට ඩුබායි වල තරු 3 හෝටලයක්. ගෙවූ සැප ජීවිතය ගැන රහස් හෙළිවේ. හමර් වර්ගයේ සුකෝවි වාහන දෙකක්. අවසන් කටයුතු අතර දේහේ රැගත් පිරිසක් විරෝධයක. මුරලිගේ ඉල්ලීමට කන් දෙමින් විජේ සේදුපති 800 චිත්‍රපටයෙන් ඉවත් වේ. සිරස්තල Other Therana. This is Other Therana Prime Time with Vasanthi Nanayakara and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගයි. කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අද රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව පොලිසිය පවසනවා. මීට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණේ පොලිස් බල ප්‍රදේශ 19කට පමණයි. මේ අතර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් 46 දෙනෙකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. කොළඹ නගරයේ ඇතුළුව දිවයින පුරා මාළු වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 105 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඉක්ුත් සඳුදා සිදු කර තිබූ අතර ඒවයි ප්‍රතිඵල අද ලැබී තිබුණා. ඒ අනුව මේ 105 දෙනා අතරින් 49 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දිමා වික්‍රමගේ මහත්මිය සඳහන් කළා. මෙම 49 දෙනා අතරින් 46 දෙනෙකුම වෙළඳුන් වන අතර 62 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්. ආසාදිතයන් ලෙස හඳුනාගත් මෙම පිරිස් මත්තක්කුලිය, වැල්ලම්පිටිය, අංගොඩ, දෙමටගොඩ, ග්‍රෑන්ඩ් පාස්, මර්දාන, මාලිගාවත්ත, මොරටුව, බත්තරමුල්ල, කොස්වත්ත සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත, හැඳල, දලුගම, රාගම, කඳාන, වත්තල, කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙලෙස විශාල ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වීමත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රයෙන් පටන් ගත්තු මේ මොකුර තමයි අපිට තවත් ස්ථානවලදී දකින්න ලැබෙන්නේ. සියලුම දෙනා බ්‍රැන්ඩෙක්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ පළමු හෝ දෙවන නැත්තම් වැඩිම වුණොත් තුන්වන සම්බන්ධතාවයට වගේ ගියාය තමයි තියෙන්නේ. එතනින් එහාට ව්‍යාප්ත වීමක් අපි දකින්නේ නැහැ. රෝගය මේ මාළු වෙළඳ පොළට ආවේ බ්‍රැන්ඩෙක්ස් පොකුරේ ඉන්න රෝගීන්ගෙන්ද නැත්තම් ඒ රෝගීන්ට දීතික ආසාදනයක් විදියට නැත්තම් දෙපැත්තකින් ආසාදනයට යොමු වුණාද කියලා. ඉතින් එහෙම වුණොත් තමයි අපිට ඒක තීරණය කරන්න වෙන්නේ වෙනම පොකුරක්ද නැද්ද කියන එක. ඉතින් ඒ නිසා අපිට සමාජගත වෙනවා කියන්නේ මෙතනට පැහැදිලි සාධකයක් නැහැ. මේ අවස්ථාවේදී අපි දකින්නේ මුළු කොළඹ දිස්ත්‍රික්කයට සංචරණ සීමාවක් පනවන්න ඇඳිරි නීතියක් පැනවීමේ අවශ්‍යතාවය. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ සේවය කළ වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකුට වෛරසය ආසාදනය වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එමෙන්ම හල්මුල්ල ප්‍රදේශයේ පවුල් 50කට පමණ අයත් පුද්ගලයන් 78 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. කොට්ටාව නගර සභා මත්ස්‍ය වෙළඳ සැලද තාවකාලිකව වසා දැමීමට අද සිදු වුණා. කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්. තිලකරත්න මහතා සඳහන් කළේ අදාළ මාළු වෙළඳ සැලේ පුද්ගලයන් 90 දෙනෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. ආසාදිතයන් 90 දෙනා කළුතර පිඹුර රෝහලට ඇතුළත් කර සිටිනවා. කඩවත රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනා ගැනීමත් සමග බංගලාවත්ත ප්‍රදේශයේ සංචරණය සීමා කිරීමට සෞඛ්‍ය අංශ ඊයේ පස්වරුවේ පියවර ගත්තා. අදාළ ආසාදිතයන් 6 දෙනා අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළ ආශ්‍රිත වෙළෙන්දකු ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා අයත්. මේ හේතුවෙන් අදාළ ආශ්‍රිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 200 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ සිදු කිරීමට පියවරගෙන තිබෙනවා.
මේ අතර කොළඹ කොටුව පොලිස් ස්ථාන ගොඩනැගිල්ලේ පිහිටි බස්නාහිර පළාත් විශේෂ විමර්ශනයකගේ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා. ඔවුන් දෙදෙනාම ඊයේ ආසාදිත බවට හඳුනාගත් පොලිස් පරීක්ෂකවරයාගේ ආශ්‍රිතයන්. මෙම ගොඩනැගිල්ලේම පිහිටි කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ද නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් පැය කිහිපයකට කොටුව පොලිස් ස්ථානය తాවකාලිකව වසා දැමීමට සිදුවත් අද පෙරවරු 9 සිට කොටුව පොලිස් ස්ථානය සාමාන්‍ය රාජකාරී සඳහා යලි විවෘත කර තිබෙනවා. කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 32 වන මහලේ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ආසාදිත පුද්ගලයා බොරැල්ල වෝඩ් ප්‍රදේශයේ පදිංචි අයෙක්. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අදාළ පුද්ගලයා පසුගිය ඔක්තෝබර් 8 වෙනිදා අවසන් වරට රාජකාරී සඳහා එම ආයතනය වෙත පැමිණ තිබූ බවයි. එම ආයතනයේ తాවකාලිකව වසා දමා ඔහුගේ ආශ්‍රිතයන් 14 දෙනෙකු PCR පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර 32 වන මහල විෂ බීජහරණය කිරීමට පාලනාධිකාරිය පියවරගෙන තිබෙනවා. කොළඹ වරායේ නැවත ටාකාංගනයේ ආශ්‍රිතව වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 31 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශය සඳහන් කළා. මෙම ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දහසකට අසන්න PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කර තිබෙනවා. රත්නපුර ඇලපාත දඹුල්විටිය ප්‍රදේශයේ පදිංචි කොළඹ වරායේ නැවත ටාකාංගනයේ සේවය කළ අයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශය සඳහන් කළා. මේ හේතුවෙන් දඹුල්විටිය ග්‍රාම සේවා වසමේ පවුල් 21කට අයත් පුද්ගලින් 98ක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටිනවා. මෙතර කොළඹ වරායේ නැවත ටාකාංගනයේ සේවය කළ තවත් පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වී ඇතැයි අද වාර්තා වුණා. අදාළ පුද්ගලයා පෑලියගොඩ, පේරාදෙණිය, ගම්පොළ, මාවෙල සහ කඩතොර වැනි ප්‍රදේශ රැසක සංචාරය කර ඇති බවටද තොරතුරු අනාවරණ වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් විමර්ශන ඔස්සේ හඳුනා ගැනීමෙන් සිටිනවා. කළුබවිල ශික්ෂණ දෝහලේ කොවිඩ් වාට්ටුවේ සේවය කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සමාජිකයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසෙල් ගුණවර්ධන මහතා සඳහන් කළා. දෙහිවල පදිංචි අදාළ සේවකයා ඉකුත් 15 වෙනිදා අවසන් වරට සේවයට පැමිණ තිබූ අතර ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් කාර්ය මණ්ඩලයේ 40 දෙනෙකු පමණ PCR පරීක්ෂණ වලට යොමු කර සිටිනවා. කොළඹ ජාතික රෝහලේ 46 වන වාට්ටුවට සහ 56 වන වාට්ටුවට ඇතුළත් කර සිටි රෝගීන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙන්නේ කොළඹ ජින්තුපිටිය සහ මර්දාන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවකට සහ පිරිමි අයෙකුටයි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග ව්‍යාපාරිකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වීමත් සමග එම ව්‍යාපාරික ස්ථානයේ වසා දමා එම COVID ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයන් 19 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා සඳහන් කළා. මොහු අසනීප තත්වයක් හේතුවෙන් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී සිටි අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයෙන් ආසාදිත බව හඳුනා ගැනුණා. මීගොඩ ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මේ අතර පිටකොටුව මැනින් වෙළඳ සංකීර්ණයේ හෙට උදෑසන 10 සිට එළවෙන සඳුදා උදෑසන 5 දක්වා පොලිස් උපදෙස් මත తాවකාලිකව වසා දැමීමට තීරණය කළ බව මැනින් වෙළඳ සංගමය සඳහන් කළා. ගම්පොළ මිල්ලගහමුල බොනටුව ප්‍රදේශයේ පදිංචි වයන්ගොඩ විහාරස්ථානික සේවය කළ පෙදරේරුවන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි පසුගියදා තහවුරු වීමත් සමග එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 48 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා. එම වාර්තා අද ලැබුණු අතර ඉන් 30 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ආසාදිත බවට හඳුනාගත් පෙදරේරුවෙකුගේ දරුවන් 30 දෙනෙක්. මීට පෙර ආසාදිතයෙකු හමු වූ කහතුඩු ඇඟලුම් ආයතනයේ සේවය කළ හොරණ තලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. ඒ සමගින් අදාළ පුද්ගලයා ගමන් කර තිබූ වෙළඳසැල් 6ක් සහ නිවාස 6ක පුද්ගලයන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට හොරණ මහජන පරීක්ෂකවරුන් කටයුතු කළා. කළුතර දිස්ත්‍රික්කයේ අද වන විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 52ක්. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු මහතා සඳහන් කළේ දැනට හුදකලා කර ඇති වතුගම ප්‍රදේශයේ ගම්මාන තුනට අමතරව දිස්ත්‍රික්කයේ තවත් නිවාස 400ක් පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. මෙතර බලපිටිය ප්‍රදේශයේ වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ මව, පියා සහ ඔහුගේ භාර්යාවටද කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වූ පුද්ගලයන් පසුගියදා ගමන් කළ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් 40 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඒ අතරට බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද අයත්. කුලාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් මෙතෙක් හඳුනාගත් ආසාදිතයන් ගණන 30ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශයේ බහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල ගුණසේකර මහතා සඳහන් කළා. මෙම ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා දහසකට වැඩි PCR පරීක්ෂණ සිදු කර තිබෙන අතර ආශ්‍රිතයන් 990 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර සිටිනවා. උපපොකුරු ගණනාවක් රට පුරා විවිධ ප්‍රදේශවලින් නිර්මාණය වෙමින් තියෙනවා. මේ පොකුරු බොහෝමයක් අපිට තාමත් අපිට යම් සම්බන්ධතාවයක් මේ මිනුවන්ගොඩ පොකුරත් එක්ක හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් සමහර අවස්ථාවලදී අපිට බැලූ බැල්මට මේ රෝගී පොකුරු අතර එකිනෙක සම්බන්ධතාවයක් පේන්නේ නැහැ. ඒක නිසා මේක බරපතල තත්ත්වයක්. සමාජය තුලින් රෝගීන් හම්බ වෙමින් තියෙනවා. ඉතින් අපි සමාජ ව්‍යාප්තියක් අභියසට පැමිණලා ඉන්නවා කියලා කිව්වොත් යම් කෙනෙක් ඒක මං හිතන්නේ මේ මොහොතේ වඩා වළංගු තර්කය වෙනවා. මේ මොහොතේදී රට වැහිම නෙමෙයි සිද්ධ විය යුත්තේ. මේ මොහොතේදී ප්‍රදේශ සම්බන්ධයෙන් හරි තීන්දුව తీරන ගන්න එක තමයි සිද්ධ විය යුත්තේ.
මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේම බලපැවැත්වෙන පරිදි අද රාත්‍රී 10 සිට නිරෝධායන ඇඳින නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කළා. මීට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳින නීතිය පනවා තිබුණේ පොලිස් බල ප්‍රදේශ 19කට පමණයි. මේ කොවිඩ් රෝගී රෝග ලක්ෂණ නොවන යම්කිසි ආකාරයක රෝගයක් හදිස්සිය ඇති වුණොත් එවැනි අයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත ගමන් කරන්න පුළුවන් ඍජුවම. ඒ වගේම ගැබිනි මව්වරුන්ට ඇඳින නීතියේ සීමාවන් බලපාන්නේ. කෙසේ වෙතත් උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටිනවා. ඒ සියලු දෙනාට මේ ඇඳිරි නීති සීමාවන් බලපැවැත්වන්නේ නැහැ. සම්පූර්ණ ගම්පහ දිස්ත්‍රික්කයේ කුමන හෝ මාර්ගයක් කරහා වාහනයක් ගමන් කරනවා නම් ඒ වාහනය එම ප්‍රදේශයේ නැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අද රාත්‍රී 10 සිට මේක ඉතාම දැඩිව ක්‍රියාත්මක කරනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුල ආයෝජන මණ්ඩලයේ විශාල කර්මාන්තශාලා රැසක් පිහිටවලා තියෙනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ඒ කර්මාන්තශාලා පවත්වාගෙන යන්න පුළුවන්. මෙම ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ජලය, විදුලිය, sannivedana සේවා, ඒ වගේම ගුවන් තොටුපොළ සේවා, එමෙන්ම මාධ්‍ය කාර්ය මණ්ඩල මේ අයට තමන්ගේ හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කරන්න පුළුවන්. කුලියාපිටිය පොලිස් කොට්ටාශේ පොලිස් ස්ථාන 5ක නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා පොලිස් බල ප්‍රදේශ 5ක ආශ්‍රිතව. එයත් නැවත දැනුම් දෙන තුරු ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ගම්පහ ප්‍රදේශයට නිරෝධායන ඇදිරි නීතිය පනවන බවට නිවේදනය කිරීමත් සමග ප්‍රදේශ රසක ජනතාව වෙළඳසැල් වලට රැස් සිටි ආකාරයයි මේ. අද හඳුනාගත් ආසාදිතයින් 109 දෙනාත් සමගින් මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2451ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ආසාදිතයින් 109 දෙනා අතරට පෑලියගොඩ මත්ස්‍යවෙළඳසැලෙන් හඳුනාගත් 49 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් 37 දෙනෙකු සහ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සේවකයන්ගේ ආශ්‍රිතයන් 23 දෙනෙකු අයත්. මෙනෝ මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5920ක් වන අතර 2406 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඒ අතර සුවය ලැබූ සංඛ්‍යාව 3501ක්. COVID-19 අභියෝගය පිළිබඳ කල්තැබීමේ විවාදයක් ලබන 23 වෙනි සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. මේ අතර වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වී නොමැති බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ විපක්ෂ නායකවරයා පිළිබඳව ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ කරු කතානායකතුමනි මේක ඉතාමත් සමාජයම් තැතිගැන්මක් ඇති වී තිබෙනවා. සමහර තැන්වල පළමු පියවරේදී අපිට වෛද්‍යවරු මුණ ගැහුනේ නැහැ. රෝගේ බොවුණු මේ වෙලාවේදී වෛද්‍යවරු රෝගේ බොවිච්චය මුණ ගැසී තිබෙනවා. පළමු පියවරේදී රෝහල් වාට්ටු වසා දැම්මේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී රෝහල් වාට්ටු වසා දමන තත්ත්වයක් ඇති වී තිබෙනවා. නමුත් මේ තත්ත්වය පිළිබඳ යම් විවාදයක් පාර්ලිමේන්තුවේ පවත්වන්න අර 22 වෙනිදා මීට පෙර පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ විවාදේ අඩුම තරමේ අපිට සිකුරාදා 23 වෙනිදා ලබා දෙන්න සූදානම් නම් මම හිතන්නේ වඩාත් හොඳයි. කතානායකතුමා පක්ෂ නායක රැස්වීමක් කැඳවුවොත් අද දිනේම අපි අද දිනේම කැඳවනවා. ඔව් විපක්ෂ නායකතුමා පොකුරු ව්‍යාප්තියේ සිට සමාජ ව්‍යාප්තියක් දක්වා මේ කුලියාපිටිය බල ප්‍රදේශෙත් සහ අවට බල ප්‍රදේශවලත් දැන් ඊටාත්ම ශීඝ්‍ර ලෙස කොරෝනා ව්‍යාප්තිය ක්‍රියාත්මක වෙනවා. බොහොම අවිනිශ්චිත භාවයක් තිබෙනවා. PCR පරීක්ෂණ හරියට කෙරෙන්නේ නැහැලු. බොහොම අවිධිමත් ලෙස තමයි මේ කොරෝනා මර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ ප්‍රකාශයක් දෙන්න රටට. මෙය අවදුරටත් අපිට සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරිලා කියන එක අපට වසංගත රෝග විද්‍යාඥයන් විසින් අපිට කිසිම වෙලාවක දැනුම් දීලා නැහැ. මේ හැම එකකටම අපිට සම්බන්ධතාවයක් තියෙනවා. ඔබ කියන ඔය හැම කාරණයකම විශේෂයෙන්ම අපේ වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කොතර දක්ෂද කියලා කිව්වොත් ගරු කතානායකතුමනි අයාල හෝටලයකට ගිහිල්ලා දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් විදිහට හඳුනාගත්ත වහාම පැය කීපයක් ඇතුළත අපි එතුමාට උපදෙස් දුන්නා කොයි ආකාරයටද ඒවෙන් රැකිලා ඉන්න ඕනි කියන ආකාරය. අපි ගරු විපක්ෂ නායකතුමාට දැනුම් දුන්නා ඔබතුමා දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් විදිහට අඳුරගෙන තියෙනවා කියලා. අපේ දක්ෂතාවයේ ඉඳ තමයි පැය කීපයක් ඇතුළත එතුමාට දැනුම් දුන්නේ. ඊට පස්සේ එතුමාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නේ. නිසා මං හිතන්නේ රටට මීටත් වඩා සහතිකයක් නැහැ කියලා. ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා තමයි අපිට දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් විදිහට අඳුර ගන්න ලැබුණේ. වෛද්‍යවරුන් අපේ වෙත ලබා දුන්නු සියලුම උපදෙස් අකුරටම අපි ක්‍රියාත්මක කරා. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. මෙතන ප්‍රශ්නේ කුලියාපිටිය ප්‍රදේශයේ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන මේ සමාජ ව්‍යාප්තිය. මේ අදත් එතුමිය
කියනවා සමාජ ව්‍යාප්තියක් නැහැයි කියලා. මොන බොරුවක්ද? වෛද්‍යවරුන්ගේ සංගමය කියනවා සමාජ ව්‍යාප්තියක් තිබෙනවායි කියලා. ගරු සෞඛ්‍ය ඇමතුමිය ඔබතුමීගේ අවධානයට යොමු කරනවා ගරු විපක්ෂ නායකතුමා කියනවා සමාජ ව්‍යාප්තියක් වෙලා කියලා. එතුමා නිර්දේශ කරපු පැකනිල් එක try කරලා බලන්නකෝ. මම අහපු ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්. වෛද්‍යවරුන්ගේ සංගමය කියනවා සමාජ ව්‍යාප්තියක් තිබෙනවායි කියලා. මේ සමාජ ව්‍යාප්තියක් දැක මේ රජය හැමදේම හංගනවා. දෙපැත්තටම බොහොම ස්තුතියි. ඕක අපි විවාදයකදී ගනිමු. ඔය කතා වෙනම කතා කරගන්න. කිසිම අදාළත්වයක් නැති කතාවක්. ඔබතුමාගේ තනතුරට අගෞරවයක් ඕක. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 4 කෝටි 11 ලක්ෂය ඉක්මවා ඇති අතර වාර්තා වන සමස්ත මරණ ගණන 11 ලක්ෂ 31,000කට අධිකයි. මේ අතර චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්ධන එන්නත දැනට ලෝපුරා රටවල් 10ක පුද්ගලයන් 60,000ක් යොදාගෙන අත්හදා බලා ඇති නමුත් මේ දක්වා එම කිසිදු පුද්ගලයෙකුගෙන් අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා. කොවිඩ් රෝගය දෙවන රැල්ලක් ලෙසින් නැවතත් යුරෝපයේ පුරා වේගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබෙනවා. මෙවර ඉන් වැඩිම පීඩාවට පත්ව ඇති රටවල් අතරට ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, බෙල්ජියම සහ අයර්ලන්තය වැනි රටවල් අයත්. මේ අතර ඉතාලියේ ආසාදිතයන් ගණන වේගයෙන් ඉහළ යාමත් සමග කොවිඩ් වලින් ආරක්ෂා වීමේ පියවරක් ගත් පාප් වහන්සේ පළමු වරට මුඛාවරණයක් පැළඳ ප්‍රසිද්ධියේ පෙනී සිටියා. මේ වන විට ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ ඇමරිකාවෙන්. ගත වූ මාසයකට ආසන්න කාලයේදී ඇමරිකාව පරදවමින් ලොව වැඩිම දෛනික ආසාදිතයන් ගණන ඉන්දියාවෙන් වාර්තා වුවත් දැන් යලිත් ඇමරිකාවෙන් ලොව වැඩිම දෛනික ආසාදිතයන් සහ මරණ වාර්තා වීමට පටන් ගෙන තිබෙනවා. මේ අතර මාසයක පමණ කාලයක් පුරා අකණ්ඩව ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් හඳුනාගත් ඉන්දියාවෙන් ගත වූ දිනේදී වාර්තා වූයේ ආසාදිතයන් 54,422ක් පමණයි. කෙසේ නමුත් විශේෂඥයන් පවසන්නේ ඉදිරි උත්සව සමයෙන් පසු එරට ආසාදිතයන් ගණන වේගයෙන් ඉහළ යා හැකි බවයි. මෙවන් පසුබිමක චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්ධන එන්නත දැනට ලෝපුරා රටවල් 10ක ජාතීන් 125කට අයත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 60,000ක් යොදාගෙන අත්හදා බලා ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මේ වෙන්නත ලබා දුන් කිසිදු පුද්ගලයෙකුගෙන් මෙතෙක් කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බවයි. එමෙන්ම දැනට තුන්වන අධිය අත්හදා බැලීම් සිදුවන මේ වෙන්නතෙන් මාත්‍රා මිලියන 610ක් මේ වසර අවසානයේට පෙර නිපදවා මහජනතාව වෙත ලබා දීම චීන රාජ්‍ය අපේක්ෂාවයි. පසුගියදා මෙරට පැමිණි යන් ඇතුරු චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් අතර ඇති වූ හමුවේදීද අදාළ එන්නත වැඩි දියුණු කිරීම සහ බෙදා හැරීම පිළිබඳව සාකච්ඡාවට ගෙන තිබුණා. රටේ ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීමට අවශ්‍ය බලය වත්මන් ආණ්ඩුව වෙත ලබා දීම සඳහා 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය දක්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටියා. ඒ අද 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද එම පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තීරණය අරන් ඉවරයි ඉස්සට උදව් කරනවා. කලබල වෙන්න එපා. අපි අවශ්‍ය වෙලාවට නිවැරදි තීන්දුව අරගන්න. මෙතර 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන දෙදින විවාදයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය අද විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට සිට රථ පෙළපාලියක් ආරම්භ කළා. 20ට එරෙහි වැකී සඳහන් මුඛ ආවරණ සහ අත්පලඳිනා පැළඳ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සේ විරෝධය පළ කළේ මෙලෙසය. විස්සට අපි සම්පූර්ණ විරුද්ධයි ඒකාධිපති වීරෝට. විස්සට විරුද්ධව අපි විතරන්නේ ආණ්ඩුවේ විශාල කාණ්ඩායමක් ඒක රාශිය වෙලා ඉන්නවා. අප පැහැදිලිව කියනවා හිට විස්ස සම්මත වෙන්නේ නැහැ. කිසිම ගේමක් නැහැ ගේම දෙන්නේ ඇතුළේ ඉන්න කට්ටිය. අරතුරුව විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිස විරෝධතාපූර්ව සහ දජ සවිකල රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියා. රිෂාඩ් මන්ත්‍රීතුමාගේ පිරිස මොනා කරයිද? ඒගොල්ලෝ කවුරුවත් යන්නේ නැහැ. ඔබතුමාලගේ පිරිස ඔබතුමාලට විශ්වාසයිද? අපිට මේ වෙනකම් විශ්වාසයි. කිසිම අවුලක් නැහැ. ඔබතුමාලට මේක පරාජයට පත් කරන්න පුළුවන් වෙයිද? ඒක තමයි අපේ උත්සාහය. ඔබතුමාලගේ විපක්ෂයේ ඉන්න පිරිසුත් මිලදී ගන්න ඉන්නවා කියලා තමයි චෝදනා කරන්නේ. ආත්මේ පාවා දෙන ජම්මේ පාවා දෙන මන්ත්‍රීවරු අපි සතු වෙලා. ඔබතුමාලා මොකද කරන්නේ? සහාය දෙන්නේ නැහැ. සහාය දෙන්නේ විරුද්ධයි. මේක පරාජය කරන්න පුළුවන් වෙයිද ඔබතුමාලට? ඔව් පුළුවන්.
විශිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව පැහැදිලිවම කියලා තියෙනවා කරුණු 4කට යටත්ව අනිකුත් සියලු දේවල් උනෙන් දෙක බහුතරයකින් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. අපට පුවත්පත් වලින් දැනගන්නට ලැබී තිබෙනවා මුල් කැටුම් පතේ නොතිබුණු සමහර කරුණු සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට රජය යෝජනා කරනවායි කියලා. එහෙම මොකුත් නැද්ද? එහෙම කිසිවක් නැහැ. මම ඔබතුමාගේ අවධානය දෙන්න. අද ලබා දෙනවා ඔබතුමන්ලාට අපි යෝජනා කරන කමිටු අවස්ථාවේ තියෙන යෝජනා මොනවාද කියන එක පිළිබඳව. ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂයෙන්ම හඳුනාගෙන තියෙනවා ශ්‍රේෂ්ඨ කීයකටද මේක සම්බන්ධ කියලා. ඒ ශ්‍රේෂ්ඨ වලට අනනුකූල කිසිවක් අපි ඉදිරිපත් කරන්නේ නැහැ. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පතේ සංශෝධන දැන් මේ සිරු තිබෙනවා. මේ සංශෝධන වලට අමතරව වෙනස් සංශෝධන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවද? මම රජය නියෝජනය කරමින් අධිකරණ මැතිවරයා වශයෙන් කිසිවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයට ඇරුණාම අද ලබා දීලා තියෙන එක සම්පූර්ණයෙන් ඉදිරිපත් කරලා තියෙන එක ඊයේ ලීගල් ඩ්‍රාෆ්ට්මන් මාර්ගයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඔව් විධායක ජනාධිපති බලය විධායක ජනාධිපතිවරයාට තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙන එක්කෙනෙකුට තියෙන්න ඕන. මේ දෙකේම මිශ්‍රණයක් ආවා හයිබ්‍රිඩ් ක්‍රමයක්. ඒක තමයි ගරු හිටපු ජනාධිපතිතුමා කියන්නේ එක බස් එකයි ඩ්‍රයිවර්ස්ලා දෙන්නයි. අපිට පේනවා පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙන දේවල් හැමදේනම අත හොද ගන්නවා. මම ඒකට සම්බන්ධ නැහැ. අරය සම්බන්ධ නැහැ කියන එක. ඒ අනුව පෙනෙනවා මේ ක්‍රමයට තවදුරටත් ඉස්සරහට යන්න බෑ. ඒ ක්‍රමය අපි නවත්තන්නට ඕන. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා මේ රටට කරන්න පුළුවන් හොඳම දේ තමයි 19 ඉවත් කරන එකයි කියන එක. ඇයි ඔබතුමා මේ ඉන්න අග්‍රාමාත්‍යතුමාගේ බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා? ඒක මම බලා ගන්නම්. මම කියලා. හරි. අපි ඒක බලා ගන්න. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයි. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන්. අපේ අගමැතිතුමා මේ ඉන්න කාගේ එතුමාට කිසිම ප්‍රශ්නයක් නැත්තම් ඕගොල්ලෝ කිඹුල් කඳුළු හෙලන්නේ කියලා අපි අහන්න කැමතියි. ඔබතුමා මේ තමන්ගේ අගමැතිතුමාට ගරු කරලා මේ යෝජනා ඉදිරිපත් කරන්න. තමුන්නාන්සේ එතුමාව පියන් කෙනෙක් කරලා තියෙන්නේ. අර කතා විපක්ෂ නායකතුමා. මේකට ඕන තරම් තියෙන වෙලාව කතා කරන්න. මේකට ඉඩ දෙන්න එපා. මේ ෆ්ලෝ එක හරියට යද්දී බාධා කරන වැඩේ කරන්නේ. මම කරන්නේ අගමැතිතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එක. ඒක මේගොල්ලන් කරගනි. අපි කරගන්නම් ඒක. ඔබතුමා වාඩි. හරි. මම විශේෂයෙන්ම අපි මේ 20 වෙනි සංශෝධනය ගෙනත් සූදානම් වන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යන්න නොවේ. චිරාත් කාලයක් මුළුල්ලේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් ඉක්මනින් ගොඩනගන තෙක් මේ රටේ වැඩ කටයුතු අනුව ඉදිරියට ගෙන යා. මේ දිනවල ඇසෙන පාස්කු කොමිසමේ සාක්ෂි වලින් පෙනෙනවා රට මෙතරම් ආරාජිකත්වයකට 19 නිසා මුහුණ දුන්නාද කියලා. ජාතික ආරක්ෂාව මොනතරම් දුර්වල වුණාද කියන කාරණේ අපි අත්දැක්කා. පළවෙනි ව්‍යවස්ථාවේ සංශෝධනයත් ඔස්සේ CID එක යෙදුවේ විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් පස්සේ යන්න පොලිස් කොමිසම මේ සේවාව දියුණු කරන්න මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා CIDට බුද්ධ්‍යංශ වගේ සේවාවල දක්ෂතා පිරිහුණා. දැන් රිෂාඩ් බදූදීන් අල්ලගන්න CIDට බෑ. ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා කියන රිෂාඩ්ගේ මල්ලිව පොලිසිය ඇපයක් දීලා ගෙදර යවනවා. ඒවා නවත්තන්න දැන් කාටවත් බෑ. ස්වාධීන මැතිවරණ කොමිසම තියේදී තමයි රිෂාඩ් පුත්තල් මේ ජනතාවගේ ඡන්දෙන් දාන නැගෙනහිරට රජයේ සල්ලි වලින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව ජනතාව වෙනස් කළේ නැතිනම් අද රිෂාඩ් නිකාස්. පසුගිය මැතිවරණයේදී මැතිවරණ වේදිකාවේ අපි කිව්වේ මොනවද? ජනාධිපතිට වැඩ කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් දෙන්න කියලා. එහෙමනම් පාර්ලිමේන්තුව ලැබුණු ජනවරම තුල ජනාධිපති ශක්තිමත් කිරීමේ ප්‍රාර්ථනාව තිබෙනවා. ඒ නිසා විශ්වගෙන ජාතික ආරක්ෂාවට තාවරු කරන පක්ෂ ඉල්ලා සිටිනවා මේවා සංශෝධනය කරන්නේ සහයෝගය ලබා දෙන්නේ කියලා. බොහොම ස්තුතියි. එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නිවසේදී 19 වෙනි ව්‍යවස්ථාව ගේනකොට ඒක අනුමත කරන්න අපි අකමැති වුණා. එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තිබ්බ බය නිසා අපිට තීන්දුවක් ගන්න වුණා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඡන්දය දෙන්න ඕනේ කියන එක. ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් ජනතාව 19 ගෙන්න පූර්ණ සහයෝගය දුන්නු සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා පරාජය කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලෙස පත් කරගත්තේ එහෙමනම් 19 අවශ්‍ය කරන්න. මහා මැතිවරණයේදී 3/2 රාජ්‍ය බලයක් දීලා 19 නිර්මාතෘවරයා වන රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ ආසනයක්වත් ලබා නොදී ඉතිහාසයේ අන්ත පරාජයක් ලබා දුන්නේ 19 සංශෝධන අවශ්‍ය කරන්න. සභාපතිතුමනි මම කොළඹට ඇවිත් මාස 6න් ඡන්ද 3,28,000ක් අරගෙන කොළඹින් ප්‍රථමයා සහ දිවයිනෙන් දෙවිනාට බවට පත් වුණේ මම 19ට විරුද්ධ වෙච්ච නිසා. එහෙමනම් කොළඹ ජනතාවටත් අවශ්‍ය වන්නේ 19 අවශ්‍ය කරන්න. ද්විත්ව පුරවැසි භාවය
ස්වභාවයක් ඔය 19 සංශෝධනයේ පටලවිලා තියෙන එක කාරණයක්. මේ ද්විත්ව පුරවැසිභාවයේ තියෙන උදවිය මේ රටේ පාලනයට අතුල් කරගන්න අපට උවමනාවක් තිබෙන්න ඕනේ නැහැ. 19 සංශෝධනයේ යාලා එක ගෙනාවේ වෙන උගුලක් අටවන්. අද ඒක අපි පාවිච්චි කරන්න ඕන මේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන්. අපේ අධිකරණ ඇමතුමා කාර්ක සභාව අවස්ථාවේදීවත් ඒ ගැන යම් වෙනසක් කිරීමට කල්පනා කරයි කියලා බලාපොරොත්තු වෙමින් ඔබ අප සියලු දෙනාටම බයිනෙත්තු මත හිට ගැනීමට සිදුවෙන කාලය යුගය එළඹෙන්නට නියමිතයි. ඒ පිළිබඳව කල්පනාවෙන් හෘද සාක්ෂිය ගැන විමසමින් මේ ව්‍යවස්ථාවට ඡන්දය දෙන්න කියලා පක්ෂපාත වේදෙන් තොරව ව්‍යවස්ථාවට එරෙහිව ඡන්ද දෙන්න කියලා පක්ෂපාත වේදෙන් තොරව ඉල්ලා සිටිමින් මම නිහඬයි. මම ඉතාමත් සන්තෝෂ වෙනවා ජාතික සමගි බලවේගයේ අනාගත නායකයා අනාගතේ ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න අපේ චම්පිකරණවක මන්ත්‍රීතුමා මේ ව්‍යවස්ථාවට ඡන්ද දෙන්න කියලා කතාව අවසන් කරන්න අවස්ථාවක් ලැබීම ඒකෙන් පස්සේ මට කතා කරන්න අවස්ථාවක් ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. තමුන්නාසේ මතක තියාගන්න තමුන්නාසේ පෞගේ කාලේ නගුට පිටිපස්සේ ගහගෙන හිටපු ඇමති කෙනෙක් තමුන්නාසේ කට වහගෙන කැබිනට් මණ්ඩලයේ හිටපු මන්ත්‍රීවරයෙක් මේ විධායක ජනාධිපතිත් එක්ක තමුන්නාසේ කටයුතු කරා. එහෙම කටයුතු කරලා අද විපක්ෂයට ගිහිල්ලා මේ අනාගත නායකකම් බලාගෙන තමුන්නාසේ කතා කරනවා. මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත්‍රයට සහාය ලබා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන් සමග කළ සාකච්ඡාවක් මුල් කරගනිමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ජයන්ත කඩගොඩ මන්ත්‍රීවරයා අතර ගැටුම්කාරී තත්ත්වයක් අද පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ඇති වී තිබෙනවා. අද පොඩි රණ්ඩෝකුත් ගිහිල්ලා තියෙනවා. දැන් අර ජයන්ත කඩගොඩ මන්ත්‍රීතුමා මං ඉන්නවා දැක්ක මෙතන. විමල් වීරවංශ මහත්තයාගේ මන්ත්‍රී කණ්ඩායම අතර පොඩි කැන්වසින් එකක් කරලා තියෙනවා මේ ද්විත්ව පුරවැසි පනතට උඹලා විරුද්ධ වෙලා කියලා. කවුද කියන්නේ? ඒක සී නිවුස් වල දාලා තියෙන විමල් වීරවංශ මහත්තයාගේ. විමල් වීරවංශ මහත්තයා මේක ගිහිල්ලා කිව්වා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට මෙන්න මෙහෙම ජයන්ත කඩගොඩ මෙන්න මෙහෙම කැත වැඩක් කරනවා අපේ මන්ත්‍රීවරු අතර කියලා. ඊට පස්සේ ජයන්ත කඩගොඩ මන්ත්‍රීවරයා අද විමල් වීරවංශ මහත්තයාට තමුන්නාසේ ගහන්න ගියාද නැද්ද? මන්ත්‍රීතුමා අනුන්ගේ රෙදි හොදන්න යන්න එපා. තමුන් කතාව කරන්න අපේ නංග අහන තමුන්නාසේ අද විමල් වීරවංශ මහත්තයාට ගහන්න ගියාද නැද්ද? සභාව පටන් ගත්ත වෙලේ ඉඳන් ඔය කඩගොඩ මන්ත්‍රීතුමානේ මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවට ගෙනීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා ඉල්ලීමක් කර තිබෙනවා. කතානායකවරයාගේ උපදෙස් මත බන්ධනාගාර කොමසාරිස් ජනරල්වරයාගෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයාගෙන් අදාළ ඉල්ලීම ලිඛිතව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේදී පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අතර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් අදත් මහා සංඝරත්නය ඇතුළු පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. ඒ අපි ඉදිරිපත් කළ සංශෝධන තුනක්ම අපට ඕනෑ තාලෙට මේක දැන් වෙනස් කරලා තිබෙන තුනක්ම. මේ ද්විත්ව පුරවැසිභාවය සංශෝධනය නොකිරීම පිළිබඳව අපට හතුරටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා ඔබතුමා අපට ටිකක් නම්මේසීලි වෙලා හුම්කම් දීලා සංශෝධන තුනක් ගෙනාවත් අපි බලාපොරොත්තු වෙනවා ද්විත්ව පුරවැසිභාවය සංශෝධනය කරන නැත්නම් මේක අයින් කරලා දාන්න එක අපේ ඉල්ලීම. දැන් මේ දවස්වල ඔය පාරවල් හදන චීනොත් මෙහෙ ගෑනු අරන් ඉන්නේ දැන් උගා. ඒතර පුරවැසිකම ගන්න පුළුවන්. ඉල්ලුවොත් දෙන්න ඕන. මේව ප්‍රශ්න නෙවෙයි මේකට උත්තර දෙන්න එහෙනම් මේ ව්‍යවස්ථා සටන නැවතිලා නෑ අපි. ද්විත්ව පුරවැසිකම තියෙන අයට මැතිඇමතිකම් හා රාජ්‍යයේ ඉහළ තනතුරු දැරීමට අවස්ථාව නොලැබෙන විදියට ව්‍යවස්ථාගත කළ යුතුයි කියන එක තමයි අපි බොහොම බරපතල විදියට කියා හිටින්නේ. ද්විත්ව පුරවැසිභාවය කියන එකේදී විශේෂයෙන් ජනාධිපතිතුමා සමග අපි මේ සාකච්ඡා කරද්දී එතුමා අපිට සඳහන් කළ එක කාරණාවක් තමයි අලුත් ව්‍යවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේක ඉවත් කරනවා. හැබැයි මේක පලිගණ්ඩ කරපු වැඩක් විශේෂයෙන් රාජපක්ෂවරුන්ට පහර දීමේ අරමුණ පිටම කරපු දෙයක් නිසා මේ සම්බන්ධයෙන් එතුමාට යම්කිසි හැඟීමක් තියෙනවා මේක තියෙන්න අරින්න ඕන කියලා. හැබැයි මේ ද්විත්ව පුරවැසිභාවය කියන මේකේ එල්ලිලා අර මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා වගේ මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පරාජයටපත් කරගත්තොත් ඒක මුළු මහත් ජාතියම පරාජයක්. ද්විත්ව පුරවැසිභාවය ගැන ඒ ලබා දීලා තියෙන නිගමන ගැන අපිට සතුටු වෙන්න බෑ පෞද්ගලිකව. අපගේ ව්‍යවස්ථාව පිටරටක ව්‍යවස්ථාවට බැඳීම් තිබෙනවා. ද්විත්ව පුරවැසිභාවය තියෙන එක්කෙනෙක්ට ඇමරිකාවේ පුරවැසියෙක් නම් ලංකාවේ මේ ව්‍යවස්ථාවට බැඳීම් තියෙනවා. ඉතින් මේ බැඳීම් අතර ප්‍රශ්නයක් ඇති වෙනවා පැහැදිලිවම. ඒ ආණ්ඩුව ඇතුළෙත් සමහර වෙලාවට ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. රටේ ජනතාවට ආදරය කියන එක හැඟීමෙන් යුතුව කටයුතු කරන කණ්ඩායම. ඒ කණ්ඩායම අපිට පේනවා මේ වෙලාවේදී හතර ගාටින් වැටිලා ඉන්නේ. අර කෑ ගහපු කට්ටියක් ඉන්නවනේ ආණ්ඩුව ජනතාවට ආදරෙයි අපි මේකට විරුද්ධයි කියලා කෑ ගහපු කට්ටියක්. අන්න ඒගේ හෙලිවැල්ලද ඇඳුම් ඇඳන් ඉන්නවද නැද්ද කියන එක දකින්න හැකි වෙන්නේ අපිට පාර්ලිමේන්තුව තුළ හෙට දවසේ තමයි